නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ සොඳුරු ශ්‍රී සද්ධර්මයේ දේශනා කළ අපගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්වතුනි, අපේ ජීවිතවල අපි හරියට කතා කරන මාතෘකාවක් වාසනාව සහ අවාසනාව කියන එක. ඒකෙන් අවාසනාවට අපි කවුරුත් කැමති නෑ. අපි කැමති වාසනාවට. අපේ ජීවිත වාසනාවන්ත වෙනවා නම්, අපේ හිතවතුන්ගේ ජීවිත වාසනාවන්ත වෙනවා නම් අපි හැමෝම කැමතියි. හැබැයි පින්වතුනි, වාසනාව කියන එක හැමෝටම උදා වෙන්නේ නැහැ. වාසනාව කියන එක උදා වෙන්න නම් පින තියෙන්න ඕන. වාසනාව උදා වෙන්නේම පින්වන්තයාටයි. ඒක හොඳට තේරෙනවා. අද ඉගෙන ගන්න ලැබෙන බණපද ටිකෙන් අද මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් දරනු ලබනවා. අද දවසේ 55 වෙනි ජන්මදිනය සමරන පින්වත් යූජී සත්‍යපාල පියාණන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන අදහසින් සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස එතුමාගේ පින්වත් දූ දරුවන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනා විසිනුයි අද මේ දේශනාවට දායකත්වයේ දරමින් ධර්ම දානමය පින සිද්ධ කරන්නේ. පින්වන්තයාට තමයි සියලු වාසනාව උදා වෙන්නේ. කාශ්‍යප බුද්ධ කාලයේ අපේ කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලස්සන ධර්මයක් දේශනා කළා. මේ ධර්මයේ දේශනා කළේ කවුද? කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ මිනිස්යාගේ ආයුෂය අවුරුදු 20000ක්. මේ මහා භද්‍ර කල්පයේ 3 වෙනි බුදුරජාණන් වහන්සේ විදිහටයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඉතින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ධම් සභා මණ්ඩපේ මෙන්න මෙහෙම ධර්මයක් වදාලා. ඇතැම්මෝ ඉන්නවා මේ ලෝකේ දම්පැන් පූජා කරනවා. ඒ අය දන් දෙන්නේ පිරිස් පිරිවරාගෙන. තමන් දානේ පූජා කරනකොට තව පිරිසට අඬ ගහ ගන්නවා, කතා කරගන්නවා, අනුමෝදන් කරගන්නවා. පිරිස එකතු කරගෙන දන් දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම දන් දෙන කෙනා දානේ පූජා කිරීම හේතු කරගෙන පුණ්‍ය ඵලය විදිහට මහා භෝග සම්පත්, මහා ධන සම්පත් ලබනවා. පිරිවර සම්පත්තිය එකතු කරගත්ත නිසා ධනවත් වෙලා පෝසත් වෙලා උපදිනකොට හොඳ පිරිවරකුත් ඉන්නවා. හැබැයි ඇතැම්මෝ ඉන්නවා මේ ලෝකේ දන් දෙන. ඒ ඇයෝ දානේ පූජා කරනවා තමන්. හැබැයි පිරිවර සම්බන්ධ කරගන්නේ. තනියම ගිහිල්ලා දානේ පූජා කරලා එනවා. අනිත් පිරිසට අනුමෝදන් වෙන්න, සම්බන්ධ වෙන්න අවස්ථාවක් එයා හදන්නේ. තනියම දන් දෙන කෙනාට දානේ පූජා කරපු නිසා පුණ්‍ය ඵලය බොහෝ භෝග සම්පත්, සැප සම්පත් ලැබෙනවා. හැබැයි යාට පිරිවර නැහැ. ඇතැම්මෝ ඉන්නවා මේ ලෝකේ එයා තමන් දානේ පූජා කරන්නේ. තමන් දානේ උදෙසා තමන්ගේ වස්තුව, තමන් සන්තක ද්‍රව්‍ය වියපැහැදම් කරන්නේ. හැබැයි එයා අනිත් අයව දානයට යොමු කරන කෙනෙක්. අනිත් අයට දානේ අනුහස් කියනවා. දානේ වටිනවා කියලා කියනවා. දානයට උනන්දු කරනවා. හැබැයි තමුන් දානේ දෙන්නේ නැහැ. තමුන් දාන සංවිධානය කරන්නේත් නැහැ. ආන් ඒ බඳු කෙනා
දම්පැන් නොදීම කියන කාරණය හේතු කරගෙන සසර ගමනේ දුගී දුප්පත් වෙලා උපදිනවා. එයාට පිරිවර සම්පත් හැබැයි ඉන්නවා. ඒ හේතුව මොකෝ? පිරිවර සම්පත දානයේ දානයේ සමාදන් කර වූ නිසා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි මෙහෙම කොට්ටාසෙකුත් ඉන්නවා ඇතැමු ඒ ඇයෝ දානෙ පූජා කරන්නේත් නැහැ. දන් දෙන මිනිස්සෙකුට ඒ දානේ පාඩුවේ පූජා කරගෙන ඉන්න දෙන්නේත් නැහැ. පිරිවර සම්පත් ගැන අනුමෝදන් කරවීමක් ගැන කවර කතාවද? එයා තමන් දන් දෙන්නේත් නැති අනුන්ගේ දානෙටත් හානි කරන කෙනෙක්. ඒ කෙනා ඒ කාරණේ හේතු කරගෙන යලි මනුස්ස ලෝකයේ වලට එනකොට දුගී දුප්පත් හරි අමාරුවෙන් ජීවත් වෙන්න තියෙන පවුල් වල තමයි උපදින්නේ. ඊළඟට උදව්වට පහසුවට කියලා කිසි කෙනෙක් නැහැ. ඔහේ හූල්ල ඉන්න වෙනවා. ඉතින් ඔය 4 කොට්ටාසේ දානේ කියන කාරණේ මුල් කරගෙනම දකින්න ලැබෙනවා. මේක කවුද වදාලේ? කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔය ධර්මයේ වදාලා ඔය ධර්මයේ දේශනා කරනකොට උතන බණ අහගෙන ඉන්නවා එක තරුණයෙක්. මේ තරුණයා කල්පනා කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සම්බුදු බණපද වලට අනුව එහෙනම් මට පුළුවන් ජීවිතයක් හදාගන්න. සසරේ භෝග සම්පතුත් ලැබෙන සසරේ පිරිවර සම්පතුත් ලැබෙන ජීවිතයක් මං හදාගන්න ඕන. ආන් එයාට හිත ගියා. මේ තරුණයා ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඉල්ලීමක් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං සතුටුයි මේ සසර ගමනේ භෝග සම්පත් ලබන්ට පිරිවර සම්පත් ලබන්ට. ඒ නිසා ස්වාමීනි මම මහත් වූ සංඝ පිරිසකට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාටම මං දානේ පූජා කරන්න කැමතියි කිව්වා. බුදුරජාණන් වහන්සේ එතකොට කියනවා තරුණය සංඝ පිරිස ගොඩාක් වැඩි. ඔබට තනිව නම් දානේ පූජා කරන්න බැරි වෙයි කිව්වා. ස්වාමීනි මම පිරිවර එකතු කරගෙන කොහොම හරි දානේ කරනවා. මම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මේ වෙහෙරේ වැඩ ඉන්න සියලු සංඝයාට දන් දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙමනම් තරුණය සංඝ පිරිස 20000ක් දානේ පූජා කරන්න කිව්වා. ඉතින් මේ තරුණයා දානේ බාරගෙන දානේ කරපු හැටි හරි ලස්සනයි. මෙයා ගමට ගිහිල්ලා ගමේ නිවසක් ගාන යනවා. ගිහිල්ලා ගමේ අයන්ට කියනවා මං මෙහෙම දානයක් බාරගත්තා. ඉතින් ඕගොල්ලන්ට සතුටු ප්‍රමාණයකට පුළුවන් ඕගොල්ලන්ගේ නිවෙස්වල දානේ පූජා කරන්න. දානේ කටයුතු සියල්ල සංවිධානය කරන්නේ මම කිව්වා. එතකොට සමහර සිටු පවුල් වලින් ස්වාමීන් වහන්සේලා 19කට දන් දෙන්න බාරගත්තා. තවත් සමහර ධනවත් පවුල් වලින් ස්වාමීන් වහන්සේලා 509ට දානි දෙන්න බාරගත්තා. මෙහෙම නිවසේ එක එක අය මේ තම තමන්ගේ නිවෙස්වල ශක්ති පමණින් දාන බාරගත්තා ගම්මානේ පුරා. දැන් මුළු ගමම දානයක් දෙන්න ලැහැත්ති. ඒ දානේ සංවිධානය කරන්නේ තනි කොල්ලෙක්, තනි තරුණයෙක්. මේ තරුණයා මෙහෙම යනකොට ওই ගමේ තිබුණා කියනවා ඊටාම දුගී දුප්පත් පැල් කොටයක්. ඒ පැල් කොටේ අසලින් යනකොට මේන මෙතන ඉන්නවා පැල් කොටේ අයිතිකාරයා. දුප්පත් මිනිස්සෙක්. කුලී වැඩ කරන කෙනෙක්. මේ මිනිස්සයාටත් මේ තරුණයා කියනවා මාමේ හෙට මුළු ගමම දන් දෙනවා. මං දානෙට ආරාධනා කරන්නේ බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ 20000ක් මහා සංඝරුවනට. හැමෝම දාන බාරගත්තා. ඉතින් මාමත් දානයක් බාර ගන්නකෝ කිව්වා. එතකොට අර දුප්පත් මිනිස්සයා hina වෙලා කියනවා පුතේ මම මේ කුලියක් කරගෙන ජීවත් වෙන එක. මගේ පවුල නඩත්තු කරගන්න එක වේලක් හොයාගන්නටත් මම පුදුම මහන්සියක් ගන්නෙ. එහෙවකින් මං කොහේ දන් දෙන්නද කිව්වා. එතකොට මේ බණ අහපු තරුණයා කියනවා මාමේ එහෙම කියන්න එපා. සංසාර ගමනේ මාමා දානේ පූජා කරපු නැති නිසා තමයි මේ දුප්පත් වෙලා ඉපදිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට ලස්සන බණක් කිව්වා.
දානෙ දීපු නැති කෙනා තමයි දුප්පත් වෙලා උපදින්නේ කියලා. එහෙනම් මාම දානෙ දීලා නැහැ. ඒකයි මේ දුප්පත් උනේ. ඒ නිසා මාමේ මේ වෙලාව වරද්ද ගන්න එපා කිව්වා. ලැබිච්ච වෙලාවේ දානයක් පූජා කරන්න කිව්වා. එක නමකට හරි කමක් නැහැ කිව්වා. ඒ තරුණයා කියපු විදිහට අර දුප්පත් මිනිස්සයාට ආස හිතුණා. එයා කිව්වා පුත්‍රය එහෙනම් එක නමකට මම පුළුවන් උපරිමෙන් දානේ පූජා කරනවා. එක නමකට මම බාර ගන්නවා. මටත් එක නමක් දෙන්න කිව්වා. හරි ආසාවෙන් මේ මිනිස්සයා දානේ බාරගත්තේ. දැන් අනිත් ගෙවල් වලින් 1000යි 500යි මෙහෙම ලොකු ප්‍රමාණයක්. මෙයා බාරගත්තේ එකම එක ස්වාමීන් වහන්සේ නමකට. මෙයා තමන්ගේ බිරිඳටත් කියනවා මේ සොඳුරී අපි අපේ ජීවිතේ දුර්ලභ අවස්ථාවක් විදිහට සලකලා මේ දානෙ කරමු අපිට පුළුවන් උපරිමේ. කොහොම හරි කරලා මේ දානෙට අපි ලකලෑස්ති වෙමු. මං දානෙට යමක් හොයාගන්න ඉක්මනින් හොඳට කුලියක් කරගන්නම් කියලා ඔන්න මේ මිනිස්සයා තමන්ගේ දානේ කරන්ට තමන් සංගරුවනට දන් දෙනවා. ඒ සංගරුවනට දානේ පූජා කරන අදහසින් සල්ලි හොයාගන්න මෙයා පාරට බහිනවා කුලියක් හොයාගන්න. බිරිඳත් ඉක්මන් කරලා ලකලැහැස්ති වෙලා පාරට බැස්සා. මාත් කුලී වැඩක් කරලා පොඩි දෙයක් හරි හොයාගන්න ඕන. හෙට දානේ හොඳට කරන්න. මේගොල්ලෝ දානෙට ලැහැත්ති වුණා. ඉතින් අර දුගී දුප්පත් මිනිස්සයා නිවසකට ගිහිල්ලා එක සිටුවරයෙක්ගේ නිවසකින් කුලියක් ඉල්ලනවා. ඒ කුලිය ඉල්ලනකොට කියනවා මා අපේ නිවසේ හිට 309කට දානේ පූජා කරනවනේ. එහෙම නැති උඹ ආපු එක හොඳයි දර පළලා දීපන්. හරි සන්තෝෂෙන් වැඩේ බාරගත්තා. දැන් මේ දුප්පත් මිනිස්සයා දර පළනවා. 309කට දානේ හදන්න සෑහෙන දර ගොඩක්. හැබැයි මේ මිනිස්සයාට වෙහෙසක් පේන්නේ. හරි සන්තෝෂෙන් වේගින් දර ටික පළනවා. සිටුතුමා බලාගෙන හිටියා. මොකද සාමාන්‍ය කුලී වැඩට ආපු උන්ට කටයුතු බහර දුන්නාම වැඩිපුර කරන්නේ හොර කරන එක. මේ මිනිස්සයාගේ එහෙම නෑ. මේ තමන්ගේ දර ගොඩක් පලනවා වගේ මෙයා දර ටික පලනවා. සිටුතුමා ඇහුවා උඹ හරි සතුටින් නොවේ? උඹ හරි ප්‍රීතියකින් නොවේ මේ දර පලන්නේ? මොකෝ උඹේ සතුටට කාරණේ කියලා ඇහුවා. කිව්වා අනේ සිටුතුමනි හෙට මගේ නිවසටත් එක නමක් වඩිනවනේ දානෙට. මම මේ උත්තමයන් වහන්සේට දානේ සකස් කරන්න තමයි මේ කුලිය හොයාගන්න ආවේ. මට හරි සන්තෝෂේ මගේ ජීවිතේට අපේ ගෙදර මේ සංඝයා වහන්සේ නමකට දානේ දෙන වතාව. මං හරි සන්තෝෂින් වැඩේ කරන්න කිව්වා. එතකොට සිටුතුමා සතුටු වුණා. සිටුතුමා වැඩිපුරත් ධනෙ ටිකක් දුන්නා. ඊළඟට අනිත් පැත්තෙන් කවුද? මේ දුප්පතාගේ බිරිඳ ඈත් ගිහිල්ලා සිටු මන්දිරයකින් කුලී වැඩක් ඉල්ලුවා. එහෙ වී කොටනවා. එහෙත් බාරගෙන සංගරුවන 100ක් නමකට දානයක් ඒ සිටු මන්දිරේ. ඒ සංඝයාට දානේ සකස් කරන්න මේ වී කොටන වැඩේ බාර දුන්නා. ඇයත් වෙහෙස නොතකා වී කොටනවා. ඇගෙත් හිත සතුටින් පිරීලා. ඇයටත් ඒ ගෙදරින් කුලිය ටිකක් වැඩිපුර ලැබුණා. කොහොම හරි මේ දෙන්නා දැන් හොඳට දානෙට සූදානම් වුණා. දානෙට සූදානම් වෙලා ඊළඟ දවසේ උදෑසන කාලේ වෙනකොට කවදාවත් තමන්ගේ ගෙදර එච්චර ප්‍රණීත විදිහට, එච්චර උසස් විදිහට, එච්චර රහට, එච්චර වෑංජනත් එක්ක බතක් හදලා නැහැ. ස්වාමීන් වහන්සේ නමකට දානෙ දෙන්න නිසා වෑංජන කිහිපයක් එක්ක බොහෝම උසස් හාල් වර්ගකින් දානෙ සකස් කළා. දැන් දානෙ සකස් කරලා නිවස ඉදිරිපිටට වෙලා බලාගෙන ඉන්නවා දැන් වඩි අපේ නිවසට වැඩම කරන සංඝයා වහන්සේ දැන් වඩි කියලා. අනේ ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළේම නැහැ. පස්සේ මේ මිනිස්සයා ටික ඉස්සරහට යනවා. ඉස්සරහට ගිහිල්ලා අර දානේ බාර දීපු තරුණයාව හම්බ වුණා. ඒ තරුණයා හම්බෙලා කිව්වා මේ පුත්‍රය
මං දානේ ඔක්කොම සකස් කරලා ඉවරයි. මගේ ස්වාමීන් වහන්සේ මගේ නිවසට වැඩම කරන ස්වාමීන් වහන්සේ දෙන්න කිව්වා. එතකොට මේ තරුණයා අයියෝ මාමේ ස්වාමීන් වහන්සේලා ඔක්කොමලා වැඩම කරලා අවසන් වුණානේ. මට අමතක වුණා මාමට ස්වාමීන් වහන්සේ නමක් වෙන් කරපු වගේ මට අමතක වුණා. අනේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම දානෙට වැඩම කරලා අවසන්නේ. දැන් මේ අපි බලාගෙන ඉන්නේ ශාස්ත්‍රූන් වහන්සේ දානෙට වඩිනකන්. කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ වචනේ කිව්ව විතරයි අර දුප්පතාගේ හිතට මහා වේදනාවක් ඇති වුණා. ඇයි හිතන්නකෝ පින්වතුනි මේ ජීවිතේ මහා බලාපොරොත්තුවක් තියාගෙන සූදානම් වෙච්ච දානෙනේ. බණපදයක් අහලා හිත සතුටු කරගෙන එහෙනම් අපි මේ දුප්පත් වෙලා උපන්නේ දානේ දී ගන්න බැරි වෙච්ච නිසා. ඒ හින්දා අපිත් මේ දානේ අපිත් මේ විදිහට දානය පූජා කරලා පිනක් කරගන්න ඕන කියලා හිතලා ලැහැත් වෙච්චි දානෙනේ මේක. අනේ ඒ දානේ දී ගන්න බැරි වෙනවා කියලා හිතුනහම මහ දුකක් හිතුණා. අඬ ඔහු ඇවිදගෙන යනකොට ඔහුට ඉබේම වගේ යවුනේ කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය ළඟට. බුදුරජාණන් වහන්සේ පෙර දවසේ ඉඳලාම මේ දුප්පතා දෙස මහා කරුණාවෙන් බලා හිටියා. බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොටත් අදිෂ්ඨානයක් කරලා තිබුණා. තථාගතයන් වහන්සේ දානෙට වඩින්නේ මේ දුප්පතාගේ නිවසටයි කියලා. හේතුව බුදුරජාණන් වහන්සේ දානේ විශේෂය දැක්කා. අනිත් අය අනිත් සිටු ගෙවල් වලින් තමන්ගේ දානෙට දර පැලෙව්වේ අනුන් ලව්වා. තමන්ගේ දානෙට වී කෙටෙව්වේ අනුන් ලව්වා. හැබැයි මේ දුප්පතා තමන් දානයක් කිරීම පිණිස අනුන්ට බැල මෙහෙවරකම් කළා. මහා කැපකිරීමකින් දානෙට දාන වස්තු හොයාගත්තා. එතකොට බුදුරජාන් වහන්සේ මේ පින්වතාගේ පින මහත්ඵල කරන්නට අදිෂ්ඨානයක්ම කරලා තිබුණා. මං දානෙට වඩින්නේ මේ පින්වන්තයාගේ නිවසටයි. මෙයා අඬාගෙන ඉස්සරහට යනකොට බුදුරජාන් වහන්සේ ගන්ධ කුටියේ දොර විවෘත කරගෙන එළියට වැඩම කළා. බුදුරජාන් වහන්සේ එළියට වඩිනකොට රාජ මහා අමාත්‍යවරු බලාගෙන ඉන්නවා. ශාස්ත්‍රූන් වහන්සේගේ පාත්‍රය අතින් අරගෙන බුදුරජාන් වහන්සේව තමන්ගේ නිවසට දානෙට වැඩම ගන්න. හැබැයි බුදුරජාන් වහන්සේ කාටවත් පාත්‍රය දුන්නේ. බුදුරජාන් වහන්සේ පියවර තබලා ඉස්සරහට වැඩම කරලා අර අඬමින් ඉන්න දුගියාගේ අතේ පාත්‍රය තිබ්බා. මේ දුගියා ප්‍රීතියෙන් පිනා ගියා. රජෙකුගේ හිස මත උටුන්නක් තැබුවා වගේ. ශාස්ත්‍රූන් වහන්සේගේ පාත්‍රය දෝතින් ගත්තා. ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා අද බුදුරජාණන් වහන්සේ මගේ නිවසට දානෙට වඩිනවා කියලා. අප්‍රමාණ සතුටකින් බුදුරජාණන් වහන්සේ වැඩම කරවාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දානෙට වඩින්නේ මේ දුගියාගේ නිවසටයි කියලා දැනගත්තා දෙදෙව් ලෝකාධිපති සක්දෙවිඳු. සක්දෙවිඳු දුගියාගේ දානය දිව්‍ය ඕජාවෙන් තවත් රසවත් කළා. පින්වතුනි එදා ඒ දුගියා භාග්‍යවත් අරහත් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේට තමන් ඊතා වෙහෙසි හරිහම්බ කරගත්ත ධනෙන් දානේ පූජා කළා, පිනක් රැස් කරගත්තා. බුදුවරුන් පිදීම ගැන දේශනාවේ තියෙන්නේ ඒවං අචින්තියා බුද්ධා බුදුරජාණන් වහන්සේලාගේ ගුණ කඳ අචින්තනීය වේ, සිතාගත නොහැකිය. බුද්ධ ධම්මා අචින්තියා බුදුවරුන්ගේ ධර්මයේද අචින්තනීයය. අචින්තනීයේසු පසන්නානං අචින්තනීය බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහන් සිතක් ඇති කරගන්නේ වේද විපාකෝ හෝති අචින්තියෝ. එහි විපාකයේද සිතාගත නොහැක්කේය. සිතාගත නොහැකි විපාකයක් ලබා දෙන පිනක් කාශ්‍යප බුද්ධ ශාසනයේදී ඕන්න පින්වන්තයෙක් සිද්ධ කරගත්තා. ඉතින් මේ පින රැස් කරගත්ත පින්වන්තයා ඒ ජීවිතේම ඒ කිව්වේ කාශ්‍යප බුද්ධ කාලේම බුදුරජුන්ට පිදූ දානෙ නිසා මහා ධනයකට උරුමකාරයෙක් වුණා කියනවා.
ඒ ජීවිතේ තමන්ගේ ආයුෂ තියෙනකම්ම දම්පැන් පූජා කර කර පින් කරගත්තා. ඒ ජීවිතෙන් පස්සේ දෙව්ලොව ඉපදිලා ඔන්න අපේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ශාස්තෘන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන කාලේ මිනිස්සුන්ගේ වයස අවුරුදු 120ක් වෙච්ච කාලේ මේ මහා භද්‍ර කල්පේ 4 වෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ සසරේ පින්පරපු කෙනා වාසනාව ලබනවා. පින්වන්තයාටයි වාසනාව ලබනවා මනුස්ස ලෝකෙට එන්න. හරිම තැන උපන්නා සෙවැන් නුවර. සෙවැන් නුවර ධනවත් පවුලක ඉපදිලා ඒ ධනවත් පවුල ඒ පුත්‍රයා උපදිනකොටම පින්වන්තයා උපදිනකොටම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දායක පවුලක්. ඒ පවුලේ උපන්නා. ඉපදිලා අවුරුදු 7ක් වෙනකොට වයස අවුරුදු 7යි. වයස අවුරුදු 7 වෙනකොට මේ පොඩි ළමයා අඬන්න පටන් ගන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දකින වාරයක් පාසා අනේ මටත් මහාන වෙන්න ඕන. අම්මේ මටත් මහාන වෙන්න ඕන කියලා මේ අවුරුදු 7 පොඩි ළමයා අඬන්න පටන් ගත්තා. බේරන්න බැරිම තැන දෙමව්පියෝ තීරණය කළා. ඉතින් බුද්ධ ශාසනය පැවිදි වෙනවා නම් බුද්ධ ශාසනය තුල ලබන පැවිද්දට වඩා අපේ දරුවාට දෙන්න පුළුවන් වෙන දායාදයක් තියනවාද? ඇයි දැන් මේ දෙමව්පියෝ තෙරුවන් සරණ ගියපු අයනේ. එහෙම කල්පනා කළා. හරි සතුටින් මේ දරුවාව පෙරහැරකින් එකතු කරගෙන ගිහිල්ලා බුද්ධ ශාසනයට පූජා කළා, පැවිදි කළා. පැවිදි කරේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යෙක් විදිහට. හිතන්නකො පින්වතුනි අවුරුදු 7ක සිඟීති ස්වාමීන් වහන්සේ නමක්. දැන් ඒ කාලේ පින් රැස් කරපු මහා පින්වන්තයෝ බුද්ධ ශාසනය පැවිදි වෙලා තියෙනවා. පැවිදි වෙච්ච මොහොතේ පැවිදි වෙලා ඊටා ටික වෙලාවකින් අවුරුදු 7ේදී අරහත්ත්වයට පත් වෙනවා. ඒ වාසනාව කියන එක අපිට අදහා ගන්නවත් බැරි එකක්. හැබැයි ඒ වාසනාව උදා කරන්නේ පිනෙන්. දැන් එහෙම සිද්ධියක් වුණා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මීට කල්ප ලක්ෂයකට පෙර පින් පුරපු කෙනෙක්. ඒ ජීවිතේ මහා පින් රැස් කරලා ඒ රැස් කරන ලද පින දරාගෙන වාසනාවන්ත උපතක් ලැබුවා සෙවැත් නුවර. උපතේදී නම ලැබුණා භද්‍ර. මේ භද්‍ර කියන චූටි සිඟිත්තා අවුරුදු 7ක් වෙනකොට දෙමව්පියෝ කල්පනා කරනවා, අම්මයි තාත්තයි දෙන්න කල්පනා කරනවා, අපිට මේ උපන්න සිඟිති පුතා අපේ දරු පැටියා, මේ දරු පැටියා අපි දෙන්නාගේ ලෝකයට එකතුනේ අපේ දරුවා විදිහට. අපි මේ දරුවාට මේ ලෝකේ තියෙන වටිනාම දේ දෙන්න ඕන. කුමක්ද මේ ලෝකේ තියෙන වටිනාම දේ? මේ ලෝකේ සියලු දෙව් මිනිසුන් අතර අග්‍ර ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සරණ අපි අපේ පුතාට දෙමු. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සියලු සසර දුක් නිවාලන ධර්මයේ සරණ අපි අපේ පුතාට දෙමු. ඒ බුදුරජාණන් වහන්සේගේ ලය මණ්ඩලෙන් උපන්න රහතන් වහන්සේලා ප්‍රමුඛ සංගරුවනේ සරණ අපි අපේ පුතාට දෙමු. ආන් එහෙම හිතන දෙමව්පියෝ දෙන්නෙක් ළඟ මේ බද්ද කියන දරුවා උපන්නේ පින නෙවෙයිද? පින. ඒ දෙමව්පියෝ දෙන්න මේ දරුවාව අවුරුදු 7ේදී වඩාගෙන අරන් යනවා. වඩාගෙන අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ මේ දරු සිඟිත්තා අපි බොහෝම ආදරෙන් හැදුවේ. අපි මේ දරු සිඟිත්තාව ඔබ වහන්සේට පූජා කරනවා, පැවිදි කරනසේක්වා. බුදුරජාණන් වහන්සේ එතකොට බලනවා තථාගතයන් වහන්සේගේ බුදු ඇසින්. ඒ බුදු ඇසින් බලනකොට පේනවා මේ මහා පින්වන්තයෙක්. බුදුරජාණන් වහන්සේ
ඒ පින්වන්තයාව පැවිද්දට පත් කළා. උදේ පැවිදි කරා නම් හවස් වෙනකොට රහතන් වහන්සේ නමක්. ආශ්චර්යයි. රැස් කරන පිනේ විපාකය අසිරිමත්. රැස් කරගන්න පින හැම තිස්සේම වාසනාව උදා කරනවා. ඒ නිසා සිත කය වචනයෙන් පිනමයි රැස් කළ යුත්තේ. පිනෙන්ම සකස් වෙච්ච සුන්දර ජීවිතයක් තිබුණ බද්ද කියන රහතන් වහන්සේ මේ විදිහටයි උන්වහන්සේගේ ජීවිතය ගැන ගාථා වදාළේ. මං තමයි පවුලේ එකම දරුවා. අම්මා තාත්තා මට පුදුම ආදරයක් තිබුණා. නොයෙක් වත් පිළිවෙත් කරලා බාරහාර වෙලයි මං ඉපදුනේ. ඇත්තෙන්ම අම්මා තාත්තා දෙන්න මට හරිම ආදරෙයි. මගේ යහපත ගැනමයි කල්පනා කළේ. අන්තිමේදී ඒගොල්ල මාවත් වඩාගෙන බුදු සමිදානන් ළඟට අරගෙන ගියා. ස්වාමීනී මේ දරුසිඟිත්තා ලබා ගත්තේ ඉතා දුක් විඳලා. මේ දරුවා හරි සියුමැලි. සැප දීලයි හැදුවේ. ඉතින් අපි ලොවට යහපත සදන නාත ජින වූ ඔබ වහන්සේගේ ශිෂ්‍යෙක් හැටියට තබා ගන්නට මේ දරුසිඟිත්තා දැන් පූජා කරනවා. ශාස්ත්‍රුන් වහන්සේ මාව පිළිගත්තා. ආනන්ද තෙරුන්ට මෙසේ වදාලා. ආනන්දීනි ඉක්මනට මේ දරුසිඟිත්තාව පැවිදි කරන්න. මේ දරුවා අද්විතීය පුරුෂයෙක් වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ මාව මහාන කරලා වෙහෙරට වැඩියා. දවල් කාලේ ගෙවෙන්ට ඉස්සර වෙලා සුළු වෙලාවකින් මගේ හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. බලන්න අසිරිය. එදා හවස්වරුවේ භාවනාවෙන් නැගී සිටි ශාස්ත්‍රුන් වහන්සේ පින්වත් භද්‍ර මෙහාට එන්න කියලා මට වදාලා. ඒක තමයි මගේ උපසම්පදාව. ඒ උපසම්පදාවට කියනවා දායජ්‍ය උපසම්පදා. බුදුරජාණන් වහන්සේගේ දායාදයක් විදිහට බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් ලැබෙන උපසම්පදාවක්. මං උපසම්පදාව ලබනකොට වයස අවුරුදු 7යි. මා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. අහෝ මේ සද්ධර්මය ආශ්චර්යයි. අවුරුදු 7ේදී රහතන් වහන්සේ නමක් බවට පත්වෙන්ට අවුරුදු 7ේදී කෙලස් කිනි ඔක්කොම නිවා ගන්නට හේතු වුණේ ඒ වාසනාව උදා වුණේ රැස් කරන ලද පිනටයි. එතකොට අර අපි කියාගෙන ආපු කතාවේ සරියුත් මහරහතන් වහන්සේ ළඟ 7 හැවිරිදි වියේදී පැවිද්දට පත් වුණා ඒ පින්වන්තයා. පැවිදි වුණාට පස්සේ මේ ඊටාම කුඩා සාමණේර ස්වාමීන් වහන්සේත් එක්ක අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. මේ පුංචි සාමණේර ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් වැඩම කරනවා. මෙහෙම වඩිද්දී ඔන්න එක තැනක මිනිස්සු ඇලපාරවල් කපමින් ඉන්නවා. මේ පොඩි නම දැක්කා. දැකලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ ඇයෝ මේ මොනවද කපන්නේ? එතකොට කිව්වා පොඩි නම ඔව්වට කියන්නේ වතුර ඇලවල් කියලා. දැන් මේ ප්‍රශ්න අහන්නේ වයස කොච්චර කෙනෙක්ද? අවුරුදු 7නේ. පොඩි ළමෙක්. වයස ඊටාම ටිකයි. හැබැයි අහනවා, ස්වාමීනි මේ අය මේ කපන්නේ මොනවද? සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා පොඩි නම ඌව තමයි වතුර වලවල් කියලා කියන්නේ. ස්වාමීනි ඔය වතුර වලවල් වලින් මොකද කරන්නේ? පොඩි නම ඔය කපන ඇලපාරවල් දිගේ මිනිස්සුන්ට පුළුවන් තමන් කැමති තැනකට වතුර අරගෙන යන්න. එතකොට වතුර අරගෙන යෑම පිණිස තමයි පොඩි නම ඔය ඇලපාරක් ඒගොල්ලෝ කපා ගන්න කිව්වා. එතකොට මේ පුංචි දරුවා අහනවා ප්‍රශ්නයක්. ස්වාමීනි වතුර එහෙම අරගෙන යන්න තමන්ට ඕන තැනට වතුර අරගෙන යන්න වතුරට ස්වාමීනි හිතක් තියනවද කියලා ඇහුවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා නෑ පොඩි නම වතුරට හිතක් නෑ. එතකොට 7 හැවිරිදි මේ පුංචි සාමණේර භික්ෂුව හිතනවා
හරි පුදුමයිනේ. හිතක් නැතුවත් මිනිස්සුන්ට පුළුවන් උපායකින් හිත් පිත් නැති වතුර Taman කැමති තැනකට අරන් යන්න. උපායක් ඔස්සේ කපන ලද ඇලපාරක් ඔස්සේ වතුර තවත් තැනකට අරන් යනවා. අපි බලන්න නුවණින් හිතන ක්‍රමයක්. මේ හිතන්නේ අවුරුදු 7ක පොඩි කෙනෙක්. හරි පුදුම වෙනස් කල්පනාවකින් ඔහු හිතන්න ගන්නවා. තව ටිකක් දුර යනකොට මේ පිණ්ඩපාතේ වඩින අතරේ හම්බ වුණා කියනවා යකඩ කූරු වල ඇදහරලා කෙලින් කරලා ඊතල හදන ඊවඩුවෝ ඉන්න තැනක්. ඒ ඊවඩුවෝ ඉන්න තැනින් යනකොට පොඩි නම අහනවා ස්වාමීනි අරගොල්ලෝ අර මොනවද කරන්නේ? කිව්ව පොඩි නම ඒගොල්ලෝ ඊතල හදනවා. ස්වාමීනි කොහොමද ඒගොල්ලෝ ඒ ඊතල හදන්නේ? පොඩි නම ඇද වෙච්චි යකඩ කූරු රත් කරලා කෙලින් කරනවා. ඒ කෙලින් කරලා හරි ගානට කෙලින් කරාන් පස්සේ තමයි ඊතලේ නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ස්වාමීනි ඇද ඇරලා කෙලින් කරන්නට තම තමන්ට ඕන විදිහට ඔය ඊතල කියන ඒවට හිතක් තියනවද කියලා ඇහුවා. කිව්ව නෑ පොඩි නම. ඔය ඊවඩුවෝ උපක්‍රමයකින් රත් කරලා තමයි ඊතල ටික කෙලින් කරලා ගන්නෙ. එතකොටත් පොඩි නම හිතනවා හිත් පිත් නැති ඊතල රත් කරලා කෙලින් කරන්න පුළුවන්. හිත් පිත් නැති ඊතලෙත් උපක්‍රමයකින් කෙලින් කරන්න පුළුවන්. එහෙම හිතුවා. තව ටිකක් දුර යනකොට තවත් තැනක වඩු මඩුවක වඩුවෝ ලී යතුගක අර ලී වල ඇද හැරලා ලී කෙලින් කරලා ගානට හදනවා. ඒ හදද්දී පොඩි නම එතනින් යද්දී ඇහුවා ඒ ගැනත් විස්තරේ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් මෙයා ප්‍රශ්න ගොඩාක් අහනවනේ මේ පුංචි ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ ගැන සඳහන් වෙන්නේ ශාසන ඉතිහාසයේ පණ්ඩිත සාමණේර හරියට ප්‍රශ්න අහපු කෙනෙක්. මේ පණ්ඩිත සාමණේරයෝ වයස අවුරුදු 7 දී තමයි මේ බරබර ප්‍රශ්න අහන්නේ. මේ ප්‍රශ්න අහලා හැබැයි ඒ ප්‍රශ්න එකක්වත් නිකන් ඔහේ අහපුව නෙවෙයි. ඒවා කල්පනා කළා. ඒවා කල්පනා කරලා Tamanගේ කුටියට ගිහිල්ලා පින්වතුනි මේකම මුල් කරගෙන භාවනා කරන්න පටන් ගත්තා. හරි පුදුම සහගතයි. පින විසින් ඒ ප්‍රඥාව කියන වාසනාවත් උදා කරවන හැටි. ජීවිතය අවබෝධ කරන්න ජීවිතය ඇත්ත දකින්න උවමනාම කරන එකක් ප්‍රඥාව. ඒ ප්‍රඥාව කියන එකත් ප්‍රඥාව නම් වූ වාසනාවත් උපද්දලා දෙන්නේ රැස් කරන ලද පිනෙන්. දැන් මේ අපි කියන පින්වන්තයා කාශ්‍යප බුද්ධ ශාසනයේ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ උදෙසා දානේ පූජා කරගෙන අග්‍ර පිනක් කරගත්ත කෙනෙක් නේ. එයාගේ වාසනාව අග්‍රයි. ඒ නිසා තමන් භාවනා කරන්න පටන් ගන්නකොට ඊටාම පහසුවෙන් හිත ධර්මයේ තුල වැඩි ගියා. සුළු වෙලාවයි සියලුම කෙලෙස් නැසලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ අරහත්ත්වයට පත් වෙච්චි හත්හැවරදි සාමණේර මහරහතන් වහන්සේ පණ්ඩිත සාමණේර මහරහතන් වහන්සේ ආරම්භය බුදුරජාන් වහන්සේ බොහෝම ලස්සන ගාථාවක් වදාලා. උදකංහි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා එලදොල කපනාය නිසිසේ ගෙන යති දිය දහරද රිසිසේ දවනා විට ගින්නෙන් සොදසේ කෙලින් කරති ඊ දඬු රිසිසේ
ලීයෙහි ඇද කුද හැර නිසිසේ තනති බඩුත් වඩුවන් රිසිසේ නුවණැත්තෝ දහමෙහි නිසිසේ හැසිර දිනති තම සිත රිසිසේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ පණ්ඩිත සාමණේර රහතන් වහන්සේ නුවණින් හිතපු විදිහමයි. උදයන්හි උදකංහි නයන්ති නිත්තිකා. මේ ඇලපාරවල් කපන අයට ඇලපාර දිගේ වතුර අරගෙන යන්න පුළුවන් පහසුවෙන්. උසුකාරා නමයන්ති තේජනං. ඊවඩුවන්ට පුළුවන් උපක්‍රමයෙන් රත් කරලා ඊතල කෙලින් කරගන්නට. දාරුන් නමයන්ති තච්චකා. ලීවඩුවන්ට පුළුවන් තමන් කැමති විදිහට ලී දඬු කෙලින් කරගන්නට. ආන් ඔය වගේමයි අත්තානං දමයන්ති පණ්ඩිතා. නුවණැත්තන්ට පුළුවන් තමන්ට ඕන විදිහට තමුන්ව දමනය කරගන්නට. තමුන්ව තමන්ට ඕන විදිහට දමනය කරගන්නට නම් තියෙන්න ඕනෙම ප්‍රඥාව, නුවණ, ඥානය. ඒ ප්‍රඥාව, නුවණ, ඥානය කියන එක කෙනෙකුට තියෙනවා නම් ඒ කෙනා මේ ලෝකේ හැබෑම වාසනාවන්තයෙක්. හැබැයි හැබෑම වාසනාව ලැබෙන්නේ පින්වතුනි රැස් කරන ලද පිනකින්මයි. රැස් කරන ලද පිනකින්මයි. ඒ පින තියෙනවා නම් අපිට නිකන් බාහිරින් බලපුවම අවාසනාවන්තයි කියලා හිතන ජීවිතේට පවා හරි ඉක්මනින් වාසනාව උදා වෙනවා. පින තියෙනවා නම්. සිද්ධාර්ථ කියන අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේගේ සම්බුද්ධ ශාසනේ එක පින්වන්තයෙක් පින් රැස් කළා. දානමේ වශයෙන්ුත් පින් රැස් කළා. සංඝයාට අප උපස්ථාන කරලත් පින් රැස් කළා. එතකොට දානෙන් සංඝෝපස්ථානෙන් පින් රැස් කරලා ඒ විදිහේ පිනක් රැස් කරන අතරේ ඔහු සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගෙන් බණ පදත් ඇහුවා. ඒ බණ පද කියනකොට සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ගැන ධර්මයේ දේශනා කළා. අනිත්‍ය කියලා කිව්වේ මොකද්ද පින්වතුනි? ලෝකේ වෙනස් වී යාම. දැන් මේ ලෝකේ දිහා බලපුවම අපිටත් පේනවා මේ ලෝකේ කොච්චර වේගින් වෙනස් වීම කියන එක තියෙනවද කියලා. ඒ වෙනස් වෙන ලෝකේ ගැන හොඳ නුවණින් දැක දැක වාසය කරන්නට. ලෝකේ අනිත්‍ය වෙනවා කියන එක දකිමින් වාසය කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ ඔහුට එදා ධර්මයේ දේශනා කළා. ඔහු මේ අනිත්‍ය කියන ධර්මය ආසාවෙන් වැළඳගත්තා. අනිත්‍ය ගැන නුවණින් සිහි කර කර වාසය කළා. ඇත්ත දැක්කා. දැන් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු අනිත්‍ය වෙන ලෝකේ මේ තියෙන ඒවා ඔක්කොම නිට්ටයයි කියලා හිතාගෙන ඒවා අල්ලගෙන වාසය කරන්නට දඟලන්නේ. එහෙම ලෝකික සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍ය සිහි කර කර ඇත්ත දකිමින් වාසය කරන්නට. ඒක කළා. හැබැයි ඒක ඒ ජීවිතේ කළා කියලා ඒ ජීවිතය තුළ ඉහළ මාර්ගඵල අවබෝධයකට ගියේ නැහැ. ඒ වුණාට පින් රැස් වුණා. ආන් ඒක තමයි අපේ ජීවිතේ අපි හොඳට තේරුම් ගත යුතු දේ. අපි සිත කය වචනයෙන් යම් වූ යහපත් දෙයක් කරනවා නම් පින්වතුනි ඒකට පින රැස් වෙනවා. සිත කය වචනයෙන් අපි යම් යහපත් දෙයක් කරනවා නම් ඒකට පින රැස් වෙනවා. ඒ රැස් වෙන පින අපිට සසර ගමනේ වාසනාව උදා කරනවා. එහෙම නැති වුණොත් අපිට සිත කය වචනයෙන් පින් කරගන්න නැත්නම් අපිට කරන්න තියෙන්නේ පව් කිරීම. සිත කය වචනයෙන් පව් කෙරුණොත් එහෙම සසර ගමනේ ඒ කෙනාගේ ජීවිතයට එන්නේ අවාසනාව. ඒ පින් කරගත්ත කෙනා ඒ ජීවිතේ සංසාර ගමනේ දීර්ඝ කාලයක් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඉඳලා ගෞතම ශාසනයට එනකොට මේ සිදුවීමේ හැටියට නම් බොහෝ දුරට සසර ගමනේ කොයියම්ම හෝ જાතියක වැරදිලා තියෙනවා. ඒ වැරදුණු නිසා ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන යුගයේ ඔහු උපදිනකොට ඔහුගේ උපත ටිකක් සෝචනීයයි. දුප්පත් පවුලක උපන්නා.
තාත්තා සොහොන් පල්ලෙක්. මෙයා ඉපදිලා මාස 4න් තාත්තා කලුරිය කළා. අම්මා තනි වුණා. අම්මා මේ මාස 4 සිඟිත්තාවත් තියාගෙන ටික කාලයක් ඉඳලා අම්මා තාම තරුණ වයසේ නිසා වෙනත් විවාහයක් කරගත්තා. එතකොට දැන් මේ පුංචි දරු පැටියාට හැදෙන්න සිද්ධ වුණේ සුළු පියෙක් යටතේ. ඒ සුළු පියාට දාව අම්මට තව දරුවෙක් උපන්නා. එතකොට දැන් මෙයාට මල්ලි කෙනෙකුත් ඉන්නවා. හැබැයි ඒ මල්ලි අර දැන් ඉන්න සුළු පියාගේම පුතා. තමන් මැරිච්චි තාත්තගේ පුතා. ඒ නිසා සුළු පියාගෙන් හරියට මෙයාට වෙනස්කම් තිබුණා. මේ දරුවගේ නම සෝපාක. මේ සෝපාක කියන දරු පැටියා යන්තම් වයසින් වැඩිගෙන එනකොට අවුරුදු 7යි මේ සිද්ධිය සිද්ධ වෙනකොට. අවුරුදු 7 මෙයා ඉන්නකොට මෙයාට වඩා බාලයිනේ මෙයාගේ මල්ලි. ඒක අවස්ථාවක රණ්ඩුවක් ඇති වුණා. ඒ රණ්ඩුව ඇති වෙලා ඉතින් පොඩි ළමයි රණ්ඩු කරගන්න ඕනේ. මේ සෝපාක අර මල්ලිට ගැහුවා. ගහනකොට සුළු පියාට කේන්ති ගියා. කේන්ති ගිහිලා මම මේකට හොඳ වැඩක් කරන්නම් කියලා. අනේ මේ අවුරුදු 7 දරුවාව ඇදගෙන අරන් ගිහිල්ලා සොහනේ කුණු වෙන මල කඳකට තියලා ගැට ගැහුවා. ඒ ගැට ගැහුවේ මෙහෙම අදහසකින් සොහනේ මිනී කන්ට එන හිවල්ලු වෘකය මේ දරුවවත් කාලා දාන්න නැතේ කියලා මරණ අදහසින් ගැට ගැහුවේ. ඒ ගැට ගහලා දාලා ආවා. අම්මා ආපුවම අම්මා අඬනවා. මගේ දරු පැටියට මොකද උනේ කියලා. අරගෙන ගියේ කොහෙටද කියලා කිව්වේ නැහැ. කලුවර වැටිගෙන එනවා සොහනේම. සොහනේ කලුවර වැටෙනකොට මේ සෝපාක අවුරුදු 7 දරුවා කෑ ගගහ අඬනවා. මහා කරුණික බුදුරජාණන් වහන්සේ ඒ කාලේ රජගහ නුවර වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා නේත්‍රයට මේ පින් තියෙන කෙනාව හසු වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා සෝපාකව කැඳවගෙන ගියා. සෝපාක කැඳවගෙන ගිහිල්ලා සෝපාකට අවුරුදු 7ේදී පැවිද්ද ලබා දුන්නා. පැවිද්දට පත් වුණා විතරයි සසරේ රැස් කරපු පිනම ඉස්මතු වෙවි ආවා. ඊටාම සුළු කාලයයි සියලුම කෙලෙස් නැසලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. අවුරුදු 7ේදී අරහත්ත්වයට පත් වුණා. දැන් අද අපි ඉගෙන ගත්ත සිදුවීම් තුනේම අවුරුදු 7 රහතන් වහන්සේලා. බද්ද කියන්නේ අවුරුදු 7 රහතන් වහන්සේ නමක්. පණ්ඩිත සාමණේරයන් කියන්නේ අවුරුදු 7 රහතන් වහන්සේ නමක්. සෝපාක කියන්නේ අවුරුදු 7 රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ විශේෂ උපසම්පදාවකට පත් වුණා. ඒ උපසම්පදාවට කියනවා පඤ්හ වෙය්‍යා කරන උපසම්පදා. ඒක උනේ මෙන්න මෙහෙම. ගන්ධ කුටියේ සෙවන සක්මන් මළුවට වැටිලා තිබුණා. පුරුෂෝත්තම බුදු සමිඳුන් සක්මන් කරමින් එතන වැඩ හිටියා. මාත් එතනට ගියා. ඒ පුරුෂෝත්තම බුදු සමිඳුන්ට වන්දනා කළා. සෝපාක රහත් මුනිදුන් කියනවා ඉතින් මමත් සිවුර ඒකාංශ කරලා පොරව ගත්තා. දෑත එක් කරගත්තා. සියලු සත්වයන්ට උතුම් වූ නිකලෙස් වූ බුදු සමිදානන් පිටුපසින් මාත් සක්මන් කළා. කොහොම ලස්සනට තියෙන්නේ නැද්ද මේ පුංචි අවුරුදු 7 සිංගිති භික්ෂුවක් ශාස්ත්‍රුන් වහන්සේ පිටිපස්සේ සක්මන් කරනවා. බුදු සමිදානන් ප්‍රශ්න විසඳන්නට නම් අතිශයින්ම දක්ෂයි. මගෙනුත් ප්‍රශ්න අසවදාලා. මට ඒ වෙලාවේ කිසි බියක් ඇති වුණේ නැහැ. තෙති ගැනීමක් ඇති වුණේ නැහැ. මම පිළිතුරු දුන්නා. මේ පිළිතුරු ඉගෙන ගන්නකොට තේරෙනවා පින්වතුනි සංසාරේ පින් රැස් කරගෙන වාසනාවක් තිබ්බේ නැති කෙනෙකුට නම් මේවාට උත්තර දෙන්න බෑ. වයස අවුරුදු 7ේදී මේවට උත්තර දුන්නා. බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්න මොනවද? සෝපාක
එක කියන්නේ මොකක්ද කියලා ඇහුවා. එතකොට මේ හත්හැවරිදි සෝපාක රහතන් වහන්සේ කියනවා ස්වාමීනි එක කියන්නේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා සියලු සත්වයෝ ආහාර මත යැපෙනවා කබලින්කාර ස්පර්ශ මනෝ සංචේතනා විඥාන කියන ආහාර මතයි සියලු සත්වයෝ යැපෙන්නේ. ඕන් ඕකට තමයි එක කියන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා සෝපාක දෙක කියලා කියන්නේ කුමක්ද? ස්වාමීනි දෙක කියන්නේ නාම රූප වලට. සෝපාක තුන කියන්නේ කුමකටද? ස්වාමීනි තුන කියලා කියන්නේ සැප දුක් උපේක්ෂා කියන වේදනා තුනට. හොඳයි සෝපාක හතර කියන්නේ මොකක්ද? ස්වාමීනි හතර කියලා කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන චතුරාර්ය සත්‍යයට. හොඳයි සෝපාක පහ කියන්නේ මොකක්ද? ස්වාමීනි පහ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධයට. කියන්ට සෝපාක හය කියන්නේ මොකක්ද? ස්වාමීනි හය කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආධ්‍යාත්ම ආයතන හයට. හොඳයි සෝපාක හත කියන්නේ මොකක්ද? ස්වාමීනි හත කියන්නේ සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග හතට. හොඳයි සෝපාක අට කියන්නේ මොකක්ද? ස්වාමීනි අට කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. හොඳයි සෝපාක කියන්ට නවය කියන්නේ මොකක්ද? ස්වාමීනි නවය කියලා කියන්නේ නව සත්තාවාස. නව සත්තාවාස කිව්වේ මොනවද පින්වතුනි? නව සත්තාවාස කියලා කියන්නේ සත්වයන් වාසය කරන තැන් නවය. සත්වයන්ගේ වාසස්ථාන තියෙනවා කියනවා නානත්ත් කායා නානත්ත් සංඥා. කයිනුත් වෙනස් හඳුනා ගැනීම වලිනුත් වෙනස්. ඊළඟට නානත්ත් කායා ඒකත්ත සංඥා. මේ කයින් වෙනස් නමුත් එකම සංඥාවකින් යුක්ත. ඒකත්ත කායා නානත්ත් සංඥා. එකම කයක් තියෙන මේ සංඥාවෙන් විවිධාකාර අය. ඊළඟට ඒකත්ත කායා ඒකත්ත සංඥා. එකම කායික ස්වභාවයකුත් එකම මේ හඳුනා ගැනීම වලිමුත් අදහස් වලිමුත් යුක්ත. ඊළඟට අසඤ්ඤ සත්ත්‍ය. ඊළඟට ආකාසානංචායතන ලෝකයේ විඥානංචායතන ලෝකයේ ආකින්චඤ්ඤායතන ලෝකයේ නේව සංඥා නා සංඥායතන ලෝකයේ කියන මේවා. මේ තමයි නව සත්තාවාස. ඉතින් මේ ගැඹුරු දේවල් අවුරුදු 7 දී දන්නවා කියලා කියන්නේ කොහොම ප්‍රඥාවක්ද? ඒ ප්‍රඥාව කුමකින්ද උපන්නේ? රැස් කරන පිනකින්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඇහුවා අන්තිම ප්‍රශ්නේ. හොඳයි සෝපාක 10 කියන්නේ මොකද්ද? ස්වාමීනි 10 කියලා කියන්නේ දසහංගේහි සමන්නාගත වරහ. අංග 10කින් සමන්විත රහතන් වහන්සේටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8යි. ඊළඟට සම්මා ඥාන සම්මා විමුක්තිය කියන අංග 2යි. අංග 10යි. රහතන් වහන්සේට. ඉතින් මේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා. ඔය ප්‍රශ්නවලට පිළිතුරු දීම හේතු කරගෙන සෝපාක මහරහතන් වහන්සේට අවුරුදු 7 දී ලැබෙන උපසම්පදාවක්. ඒක විශේෂයි. පඤ්ඤ වෙය්‍යා කරන උපසම්පදා. තථාගත බුදු සමිඳුන් මම මේ ප්‍රශ්න විසඳපු ආකාරය ගැන සතුටින් අනුමෝදන් වුණා. භික්ෂු සංඝයා දෙස බලා මං ගැන මෙහිම වදාලා. මේ සෝපාක ශ්‍රමණ දරුවාට යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස පූජා කරනවා නම් මේ සෝපාක ශ්‍රමණ දරුවා ඒවා වළඳනවා නම් ඒ සිව්පසේ පූජා කරන අංග මගධ ජනපද වාසීන්ට නම් ලොකුම ලාභයක්. මේ සිඟිති ශ්‍රමණයා දැකලා අසුනින් නැගිටලා ගෞරව කළොත් ඔවුන්ට ලොකු ලාභයක්. ධර්ම කතාවන් පැවැත්වුවොත් ඔවුන්ට ලොකු ලාභයක්. බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් සෝපාක ඔයා අද ඉඳලා මාව බලන්ට එන්න ඕන. පින්වත් සෝපාක මං අහපු ප්‍රශ්න වලට ඔයාගේ පිළිතුරු දීම තමයි ඔයාගේ උපසම්පදාව. මං උපසම්පදාව ලබනකොට වයස අවුරුදු 7යි. මේ මගේ අන්තිම ශරීරය
අහෝ සද්ධර්මය නම් ආශ්චර්යයි. ඒ ආශ්චර්යවත් සද්ධර්මයෙන් නිපන් උතුම් රහතන් වහන්සේලා. වයස අවුරුදු 7දී අරහත්ත්වයට පත්වෙච්චි බද්ද මහරහතන් වහන්සේ, පණ්ඩිත සාමණේර මහරහතන් වහන්සේ, සෝපාක මහරහතන් වහන්සේ යන ඒ රහත් මුනිවරුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා සැනසුණ අමා මහ නිවනේ අපටත් සැනසෙන්න ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් වූ සියලු පින් අනුමෝදන් කරමු අපි. සියලු දෙවිවරුන්ට සක්දෙවියන් ප්‍රධාන සතරවරන් දෙවිවරු, සෙම්පති දෙවිවරු, අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දෙනාවම යෙහෙන් ආරක්ෂා කරත්වා කියන අදහසින් අපි පින් අනුමෝදන් කරමු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අද දවසේ 55 වෙනි ජන්මදිනය සමරන පින්වත් යෝජී සත්‍යපාල පියාණන්ට මේ ධර්ම දානමේ වශයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, උතුම් තෙරුවනේ ආශිර්වාදය, සියලු දෙවියන්ගේ ආශිර්වාදය සැලසී නිදුක් නිරෝග සුවයම ලැබෙත්වා, දීර්ඝායුෂ සම්පත්තිය ලැබෙත්වා. මේ ගෞතම සාසනය තුල සුවසේම ධර්මයේ හැසිරෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. මිය පරලෝ යන්ට යෙදුනා වූ ප්‍රේමාවති ආච්චියම්මාට සහ යෝජී බන්දුවර්ධන සීයාට මේ සියලුම පින්පෙත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දායකත්වයේ දරන පින්වතුන්ලාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන්ම සැපයටපත් වෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරන්න. සුජීවත්ව සිටින පින්වත් මේනකා සංජීවනී මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා. මේ ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ සඳහා උදව් උපකාර කළ පින්වත් සුගන්ධී නිසංසලා මෙනෙවිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, සුපින්වත් ඔබ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට කිසි කරදරයකින්, බාධාවකින්, හිරිහැරයකින්, පීඩාවකින් තොරව දැහැමින් සුවසේ තමන්ගේ ජීවිත ගත කරන්න, රැකී රක්ෂා ආදිය, ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය මේ සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සඵල කරගන්නට අවකාශ සැලසෙත්වා. ඒ වගේම මේ දුර්ලභ මනුස්ස ජීවිතේ බුදු සසුන මුණ ගැහිච්ච මොහොතේ තමන්ගේ ජීවිතයට සැප සලසන, වාසනාව උදා කරවන උතුම් පුණ්‍ය ධර්මයන් නිරන්තරයෙන් ජීවිතයට රැස් කරගන්නට ලැබේවා. සුවසේ ධර්මයේ හැසිරලා හැම දිනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.